අයිබෝවන් අපි සාකච්ඡා කරන මාතෘකාව තමයි පාසාන සහ පස කියන මාතෘකාව. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරනවා පාසාන කියන මාතෘකාව. පාසාන කියන මාතෘකාව. පාසාන. හරි. මේ බලන්න. පාසාන කියලා අපි අඳුරගන්නේ විවිධ වර්ගයේ khනිජ තියෙනවානේ. දැන් අපි ගත්තොත් ඒක රත්තරන්. ඒ කියන්නේ ගෝල්ඩ් කියන ඒවා. එහෙම නැත්නම් සිල්වර් රිදී කියන ඒවා. එහෙම නැත්නම් මැග්නීසියම් කියයි. එහෙම නැත්නම් සිලිකා කියයි. එහෙම නැත්නම් ෆෙරස් කියයි. එහෙම නැත්නම් කැල්සියම් කියයි. මේ ආකාරයේ විවිධ වර්ගයේ khනිජ තියෙනවා. මෙන්න මේ khනිජ එකතු වෙලා ඇතිවන ඝන ස්පටිකයක්. ඒ කියන්නේ එකම වර්ගයේ khනිජ හරි විවිධ වර්ගයේ khනිජ හරි එකට එකතු වෙලා හැදෙන ඝන ස්පටිකයකට අපි කියනවා පාෂාණයක් කියලා. පාෂාණ කියලා කියන්නේ එතකොට khනිජ ඒකරාශී වීමෙන් ඇතිවන ඝන ස්පටික. දැන් මේ බලන්න. පාෂාණ ගත්තම මේ පාෂාණ වල ජීවී ද්‍රව්‍ය කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ සාක හෝ සතුන් කියලා කොටසක් මේක ඇතුලේ නැහැ. ජීවී ද්‍රව්‍ය කිසිවක් නැහැ. ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ සජීවී නොවන ද්‍රව්‍ය වලින්. ඒ නිසා අපි කියනවා තවත් විදිහකට සජීවී නොවන ද්‍රව්‍ය ඒකරාශී වීමෙන් ඇතිවන ද්‍රව්‍ය සමුදාය. අපොසරක් කියනවා සජීවී නොවන ද්‍රව්‍ය ඒකරාශී වීමෙන් ඇතිවන ද්‍රව්‍ය සමුදායකටත් කියනවා අපි පාෂාණයක් කියලා. සරලව ගත්තොත් එතකොට පාෂාණ පිළිබඳව මම ඔයාලට නිර්වචන දෙකක් කිව්වා. එකක් තමයි khනිජ ඒකරාශී වීමෙන් ඇතිවන ඝන ස්පටික පාෂාණ කියලා කියනවා. එහෙම නැත්නම් සජීවී ද්‍රව්‍ය වලින් තොරව ඒකරාශී වූ ද්‍රව්‍ය සමූහයට අපි කියනවා පාෂාණයක් කියලා. එතකොට මේ පෘථිවි පෘෂ්ඨය ගත්තාම නැත්නම් මේ පෘථිවිය ගත්තාම පුතා පාෂාණ ප්‍රධාන වශයෙන් මේ පාෂාණ කාණ්ඩ තුනකට වෙන් කරනවා. ඔයා දන්න දේ තමයි ඔයා පොඩි කාලේ ඉඳලම දන්න දෙයක් තමයි පාෂාණ කාණ්ඩ තුනකට වෙන් කරනවා. එකක් තමයි අපි සලකනවා ඒකට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. ආග්නේය පාෂාණ. අනිත් එකට අපි කියනවා අවසාදිත පාෂාණ කියලා. අනිත් එකට අපි කියනවා විපරීත පාෂාණ කියලා. මේ විදිහට පෘථිවියේ තියෙන පාෂාණ අපි ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරනවා. ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ, විපරීත පාෂාණ කියලා. අපි ඊට පස්සේ මේ අය එකිනෙක අරගෙන වෙන වෙනම අපි කතා කරමු. මේ බලන්න පුතේ මේ අපි ගත්තොත් එහෙම ආග්නේය පාෂාණ මෙතන තියෙනවා ආග්නේය පාෂාණ කියලා. මේ බලන්න ආග්නේය පාෂාණ. ආග්නේය කියන එක ග්‍රීක භාෂාවේ ඉග්නි ඕයුස්. ඉග්නි ඕයුස් කියන්නේ ඉග්නි කියන්නේ ගින්න. ඕයුස් කියන්නේ ඔකර්ඩ්. ඒ නැත්නම් හට ගන්නවා. ගින්නෙන් හට ගන්න පාෂාණ කියන අර්ථයක් තමයි ඉග්නි ඕයුස්. එහෙම නැත්නම් ඉග්නියස්. එහෙම නැත්නම් ආග්නේය පාෂාණ කියන අදහස. එතකොට ඔක සංස්කෘත භාෂාවේ අපි ඔකට කිව්වේ අග්නි ඊය. අග්නි ඊය තමයි ආග්නේය කියලා හඳුනාගන්නේ. ඒකේ තේරුම තමයි
ගින්නෙන් හටගත් කියන එක. නමුත් අපි භූගෝල විද්‍යාත්මකව ඒ වගේ සරල අර්ථයකට යන්නේ නැහැ. අපි භූගෝල විද්‍යාවේදී පුතා ආග්නේය පාෂාණ කියන එක අඳුරගන්නේ ඊට වඩා චුට්ටක් වෙනස් විදියකට. මේ බලන්න. පෘථුවිය ගත්තම එයාගේ පෘථුවියේ ඔයාම දන්නවා පෘථුවියේ මතු පිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් විතර. හැබැයි පෘථුවියේ මතු පිට ඉඳලා පෘථුවියේ හරි මැදට සාමාන්‍යයෙන් කිලෝමීටර් 6371ක් පමණ දුරක් තියෙනවා. ඒ කියන්නේ මෙච්චර ගැඹුරක් තියෙනවා. සාමාන්‍යයෙන් පෘථිවිය අභ්‍යන්තරයට මීටර් 100ක දුරක් පහළට ගමන් කරනකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මීටර් 100ක් පහළට යනකොට සෙල්සියස් අංශක 3ක උෂ්ණත්ව වැඩිවීමක් එහෙම නැත්නම් උෂ්ණත්ව අනුක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පෘථිවිය අභ්‍යන්තරයටම එනකොට සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 6500ක් විතර අධික උෂ්ණත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ පෘථිවියේ හරය කලාපය ප්‍රාවරණය කලාපයේ ඉහළට එනකම්ම මේ කොටස දක්වා මේ පෘථිවිය අභ්‍යන්තරයේ වැඩි කොටසක් තියෙන්නේ සෙල්සියස් අංශක 6500ක් 5000ක් 4000ක් වගේ දැඩි උෂ්ණත්වයක් සහිත කලාපයක් විදියට. මේ නිසා පෘථිවියේ මෙන්න මේ කබලෙන් පහළ කබල සහ ඉහළ ප්‍රාවරණයෙන් පහළ වැඩි කොටසක් තියෙන්නේ අධික උෂ්ණත්වයකින් යුක්තව. එතකොට මේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන ලෝහ විවිධ රසායනික ද්‍රව්‍ය ඒ වගේම විවිධ පාෂාණ ආදිය විවිධ විකිරණශීලී ද්‍රව්‍ය ආදිය උණු වෙලා මැග්මා බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ උණු වූ දියරයක් බවට පත් වෙලා තියෙනවා. මේ අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය හේතු කරගෙන මෙන්න මේ මැග්මා මේ පෘථිවි අභ්‍යන්තරයේ තුල සංවහනය වෙමින් එහෙම නැත්නම් මේ වගේ කැරකෙමින් පවතිනවා. මෙන්න මේ සංවහනය වෙමින් මේ පවතින මැග්මා මේ පෘථිවියේ කබල එහෙම නැත්නම් මේ පෘථිවියේ මතු පිට ක්‍රස්ට් එක මේ කබල කොටසෙන් දුර්වල තැන් දැක්කම ඒ දුර්වල තැන් වලින් ඉහළට එනවා මේ මැග්මා. මේ මැග්මා දුර්වල තැන් වලින් ඉහළට එනවා කියන්නේ අභ්‍යන්තරයේ තියෙන උෂ්ණත්වය වැඩි උඩට එන්න එයාට මුණ ගැහෙන උෂ්ණත්වය අඩුයි. උඩටම આવොත් එයාට මුණ ගැහෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ සෙල්සියස් අංශක 15ක විතර ඊටාම අඩු උෂ්ණත්වයක්. ඒ කියන්නේ මේ වගේ උෂ්ණත්වයක ඉඳලා මේ වගේ උෂ්ණත්වයක් දක්වා එනකොට උෂ්ණත්වය අඩු වෙන හින්දා මෙන්න මේ උණු දියරයක් වන මැග්මා ඉස්සෙල්ලාම උෂ්ණත්වය අඩු වීම නිසා සිසිල් වෙනවා. උෂ්ණත්වය අඩු වෙලා සිසිල් වෙනකොට ඉටි දියරය වල දැකලා ඇති ඉටිපන්දමක් කොහොම තියෙනකොට මේ ඉටිපන්දමේ ගිනි ගන්නකොට මේ ඉටිපන්දමේ උණු වෙන උණු දියරය මේ ඉටි පහළට එනකොට මෙහි උෂ්ණත්වය අඩු නිසා මේ හරියේදී කැටි ගැහිමකට ලක් වෙනවා. ඒ સિદ્ધාන්තයේ ඒ විදියටම මේ තියෙන මැග්මා දියරය උඩට එන්න උෂ්ණත්වය අඩු වෙන නිසා උඩ කොටසේදී සිසිල් වෙනවා විතරක් නෙවෙයි ඒවා ඝන බවට පත් වෙනවා. සිසිල් වෙනවා ඝන බවට පත් වෙනවා. මෙන්න මේ මැග්මා සිසිල් වෙලා ඝන බවට පත් වුණාම මැග්මා සිසිල් වීමෙන් සහ ඝන වීමෙන් ඇතිවන පාෂාණ වලට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුංචි කාරණාවක් තියෙනවා. ආග්නේය පාෂාණ කියන්නේ මැග්මා සිසිල් වීමෙන් සහ ඝන වීමෙන් ඇතිවන පාෂාණ. එතකොට මැග්මා සිසිල් වීමෙන් සහ ඇතිවන පාෂාණ වලට කියනවා අපි ආග්නේය පාෂාණ කියලා. පැහැදිලි? හරි. මේ බලන්න. ආග්නේය පාෂාණ ගත්තම අපි මේ පෘථිවි පෘෂ්ඨය දිහා බලනකොට මේ පෘථිවියේ මතු පිට පෘෂ්ඨය දිහා බලනකොට එහෙම නැත්නම් මේ පෘථිවියේ කබල සහ
ප්‍රාවරණයේ ඉහළ කොටසත් ඇතුළත් වෙන කබලයි ප්‍රාවරණයේ ඉහළ කොටසයි ඇතුළත් වෙන මේ කොටස මෙන්න මේ ශිලා ගෝලය. මේ ශිලා ගෝලයේ වැඩි කොටසක්ම තියෙන පාෂාණය තමයි ආග්නේය පාෂාණය. ඔයාගෙන් කවුරු හරි අහුවොත් එහෙම ශිලා ගෝලයේ වැඩි වශයෙන්ම තියෙන පාෂාණ කාණ්ඩය මොකක්ද කියලා ඔයා කියන්න වෙනවා ආග්නේය පාෂාණ කියලා. එතකොට මේ ආග්නේය පාෂාණ ගැන අපි තව චුට්ටක් ඉස්සරහට ඉගෙන ගමු. එතකොට අපිට මේ ආග්නේය පාෂාණ කියන ඒවා පුතා ප්‍රධාන වශයෙන් ඒවායේ විවිධ සාධක සලකලා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් මිනිස්සු අපි වර්ග කරනවානේ. භාෂාව අනුව වර්ග කරනවා. ජාති අනුව වර්ග කරනවා. ආගම අනුව වර්ග කරනවා. ස්ත්‍රී පුරුෂ භාවය අනුව වර්ග කරනවා. ඒකත් අමතරව රැකියා අනුව වර්ග කරනවා. ඒ වගේම මානව වර්ග අනුව වර්ග කරනවා. මේ විදිහට විවිධාකාරී වර්ග කරනවා වගේම ආග්නේය පාෂාණ කියන ඒවත් ආග්නේය පාෂාණ අපිට විවිධ අංශ යටතේ වර්ග කරන්න පුළුවන්. අපි මෙතෙන්දී ඔයත් එක්ක කතා කරනවා ප්‍රධාන වශයෙන් අපි මෙයාව වර්ග කරනවා අංශ 6ක් යටතේ. එකක් තමයි මෙයා වර්ග කරනවා සිසිල් වීම අනුව. ඒ කියන්නේ සිසිල් වන ස්ථානය අනුව කියන එක. ඊළඟට අපි වර්ග කරනවා රසායනික සංයුතිය අනුව. රසායනික සංයුතිය අනුව. අපි මෙයාව වර්ග කරනවා වයනය අනුව. අපි වර්ග කරනවා මෙයාව වර්ණය අනුව. අපි මෙයාව වර්ග කරනවා වයස එහෙම නැත්නම් මෙයයි ඇති වෙච්ච කාල සීමාව අනුව. මේ විදිහට ප්‍රධාන කාණ්ඩ පහක් යටතේ ප්‍රධාන නිර්ණායක පහක් යටතේ ආග්නේය පාෂාණ අපිට වර්ග කරලා දක්වන්න පුළුවන්. අපි මුලින්ම මෙයාව අඳුනගමු සිසිල් වීම අනුව කොහොමද ආග්නේය පාෂාණ වර්ග කරන්නේ කියලා. සිසිල් වීම කියන්නේ සිසිල් වන ස්ථානය අනුව ආග්නේය පාෂාණ වර්ග කරන විදිය. මේ බලන්න පුතා මෙහෙම. පෘථිවි පෘෂ්ඨයේ තියෙනවා. මේ පෘථිවි අභ්‍යන්තරයේ ඉඳලා පහළම කොටසක් හරස් කඩක් ගන්නවා. මේ අපි සලකන්නේ මේ කබල කලාපය. මෙන්න පහළ ඉඳලා සංවාහනය වෙන මැග්මා මේ පෘථිවියේ දුර්වල ස්ථාන වලින් ඉහළට එනවා. දුර්වල ස්ථාන වලින් ඉහළට එනවා. මේ දුර්වල ස්ථාන වලින් ඉහළට එන මෙන්න මේ මැග්මා ධාරාව ඔය ගිනි කඳු පුපුරනකොට ඒ වගේ තැන්වලදී මේ මැග්මා පොළොව මතු පිටටම පොළොව පුපුරාගෙන පොළොව මතු පිටටම ලාවා විදියට එළියට එනවා. මැග්මායි ලාවායි ගැන වෙනම කල්පනා කරන්න එපා. ඇතුලේ ඉද්දී ඒවට කියනවා මැග්මා කියලා. මතු පිටට ආවම ඒවට කියනවා ලාවා කියලා. එතකොට මේ මැග්මා එහෙම නැත්නම් මතු පිටට ආපු මේ ලාවා මතු පිට තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් තරම් අඩු උෂ්ණත්වයක් වෙන හින්දා මේවා සිසිල් වෙලා කැටි ගැහිල්මකට ලක් වෙනවා. ඒ කියන්නේ කෙටි කාලයක් තුළ සිසිල් වෙලා කැටි ගැහෙනවා. ඒකට හේතුව මේ තරම් අධික උෂ්ණත්වයක් තිබිච්ච තැනක ඉඳලා මේ තරම් අඩු උෂ්ණත්වයක් තියෙන තැනකට එනකොට මෙතන උෂ්ණත්වය අඩු නිසා ඒව කැටි ගැසීමකට ලක් වෙනවා. එතකොට මේ මැග්මා මතු පිටටම ඇවිල්ලා කබල අභ්‍යන්තරයේ රැඳෙන්නේ නැතුව ඉහළටම ඇවිල්ලා සිසිල් වෙලා කැටි ගැසීමෙන් ඇතිවන මෙන්න මේ පාෂාණ වලට කියනවා පුතා අපි සිසිල් වීම අනුව නිෂ්ක්‍රාන්ත ආග්නේය පාෂාණ. නිෂ්ක්‍රාන්ත ආග්නේය පාෂාණ කියලා කියනවා. නිෂ්ක්‍රාන්ත ආග්නේය පාෂාණ. එතකොට දැන් අපි ගත්තොත් එමු ඔය බැසෝල්ට් වගේ පාෂාණයක්. ඊට අමතරව ඔය ඔබ්සිඩියන් වගේ පාෂාණයක්. මේ බැසෝල්ට් ඔබ්සිඩියන් වගේ පාෂාණ අපි සලකන්නේ පොළොව මතු පිටටම ඇවිල්ලා ඒ කියන්නේ නිෂ්ක්‍රාන්ත වෙලා ඇති වෙන ආග්නේය පාෂාණ වලට උදාහරණ කියනවා. එතකොට මේ බැසෝල්ට් ඔබ්සිඩියන් වගේ පාෂාණ නැත්නම් මේ නිෂ්ක්‍රාන්ත ආග්නේය පාෂාණ වල සාමාන්‍ය ලක්ෂණයක් තමයි මෙතන ඉඳලා මේ මතු පිටටම ඇවිල්ලා උෂ්ණත්වය ඉතාම අඩු නිසා වේගයෙන් සිසිල් වෙලා කැටි ගැහෙන නිසා මේ වගේ
ස්පටික විශාලත්වය එහෙම නැත්නම් පාසාන කණිකාවේ විශාලත්වය ඊටාම අඩුයි. ඒ කියන්නේ ඉක්මනට දැන් මේක කියන්නකෝ පාසාන කණිකාව. ඒ කියන්නේ අධික උෂ්ණත්වයට ප්‍රසාරණය වෙලා තියෙනවා. මේක ආපු ගමන් අධික සීතලයට එකවරම කැටි ගහනවා. ඒ කියන්නේ වයනේ ඊටාම කුඩාවට ඒ කියන්නේ කණිකා විශාලත්වය ඊටාම කුඩාවට නිර්මාණය වෙනවා. ඒ නිසා මේ ආග්නේය පාසානවල නිෂ්ක්‍රාන්ත ආග්නේයවලදී මේ කණිකාවේ විශාලත්වය ඊටාම අඩුයි. ඒ කියන්නේ මේ හරියට එනකොට ඒවයි තියෙන්නේ සියුම් වයනයක්. ඒක වෙනම කතාවක් විදිහට අපි වෙනම කතා කරමු. දැනට ඔයා මතක තියාගන්න. නිෂ්ක්‍රාන්ත ආග්නේය පාසානවල ලක්ෂණයක් තමයි සියුම් වයනයක් සහිතව සකස් වෙන්නේ. අනිත් එක තමයි මැග්මා පහළ ඉඳලා උඩට එනකොට අපි මේ හිතුවට පොළව ඇතුලේ සම්පූර්ණයෙන්ම මේක එකම විදියකට කිසිම සිදුරක් නැතුව තියෙන පෘෂ්ඨයක් කියලා එහෙම එකක් නෙමෙයි. මේ පොළව ඇතුලේ අති විශාල සිදුරු තියෙනවා. කුස්තූර සමහර ඒවා තියෙනවා කිලෝමීටර් 100 ගණන් අති විශාල කුස්තූර තියෙනවා. මේවා කබලේ ගොඩක් පහළට වෙන්නත් තියෙනවා. තරමක් ඒවා සමහරක් ඒවා කබලේ මතු පිටට තරමක් චුට්ටක් යටින් තියෙනවා. එතකොට මේ කොහෙ තිබ්බත් මේන මැග්මා මේවය පිරුණොත් පහළ ඉඳලා එන මැග්මා උඩට වෙන්න හිතාගෙන එන්නේ. නමුත් ඇතුළේම තියෙන මේ කුස්තූරවල මේ පැලුම් වල ඇතුළට ගිහිල්ලා සිසිල් වෙලා මාස ගාණක් යනකොට ඝන බවට පත් වෙනවා. මේ සිසිල් වෙලා මේ ඝන බවට පත් වෙනවා. මේ පොළව ඇතුලේ මේ විදිහට සිසිල් වෙලා ඝන බවට පත් වුණොත් ඒවට නම් කියන්නේ අපි ආක්‍රාන්ත ආග්නේය පාසාන කියලා. ආක්‍රාන්ත ආග්නේය පාසාන කියලා කියනවා. එතකොට පොළව උඩ හැදුනොත් නිෂ්ක්‍රාන්ත ආග්නේය, පොළව ඇතුලේ හැදුනොත් ආක්‍රාන්ත ආග්නේය පාසාන කියනවා. දැන් මේ ආක්‍රාන්ත වලත් ඔයාලටම පේනවා පැහැදිලිව කොටස් දෙකක් තියෙනවා වගේ. ටිකක් උඩින් හැදෙන ඒවා තියෙනවා, ටිකක් යටින් හැදෙන ඒවා තියෙනවා. මේ යටින් හැදුනොත් අපි ඒවට කියනවා පාතාලාක්‍රාන්ත කියලා. ටිකක් උඩින් හැදුනොත් අපි ඒවට කියනවා උපාගාද ආක්‍රාන්ත කියනවා. පාතාල උපාගාද, පාතාල උපාගාද. දැන් මේ පාතාල විදියට හැදෙන පාසාන කීපයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔය ග්‍රැනයිට් වගේ එකක්. මේ ග්‍රැනයිට්, ග්‍රැනීට් කියලා කියනවා, ග්‍රැනයිට් කියලා තියෙනවා. ඊට අමතරව ඔය ගැබ්‍රෝ වගේ එකක් ගත්තොත් තියෙනවා. මේ ග්‍රැනයිට්, ගැබ්‍රෝ වගේ පාසාන ගත්තොත් එහෙම ඒවා පාතාල ආක්‍රාන්ත. දැන් උදාහරණයක් විදියට ඔය උපාගාද ආක්‍රාන්ත තමයි ඔය ඩොලරයිට් වගේ පාසානයක්. ඩොලරයිට්, ඩොලමයිට් නෙවෙයි ඩොලරයිට්. ඊට අමතරව තව පාසානයක් තියෙනවා පොපිරස්. පොපිරස් තව වර්ගයක් තියෙනවා ඔය ග්‍රැනෝපියර් වගේ ඒවා. ග්‍රැනෝපියර්. මෙන්න මේ ග්‍රැනෝපියර්, ඩොලරයිට්, පොපිරස් මේවා අපි සලකන්නේ ආක්‍රාන්ත ආග්නේයමයි. හැබැයි උපාගාද ග්‍රැනයිට්, ගැබ්‍රෝ වගේ ඒවා ආක්‍රාන්ත ආග්නේයමයි. හැබැයි පාතාල ආක්‍රාන්ත ආග්නේය විදිහට තමයි අපි එයාලව වෙන් කරන්නේ. මේ විදිහට අපිට පෘථුවියේ ආග්නේය පාසාන සිසිල් වීම අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. නිෂ්ක්‍රාන්ත සහ ආක්‍රාන්ත කියලා. නිෂ්ක්‍රාන්ත කියන්නේ පොළොව මතු පිට හැදුනොත් උදාහරණ තමයි බැසෝල් සහ ඔබ්සිඩියන්. පොළොව ඇතුලේ හැදුනොත් ආක්‍රාන්ත ආග්නේය. උදාහරණ නැත්නම් කොටස් දෙකක් තියෙන උපාගාද සහ පාතාල. උපාගාද වලට උදාහරණ තමයි ඩොලරයිට්, පොපිරස් සහ ග්‍රැනෝපියර්. පාතාල ආක්‍රාන්ත වල උදාහරණ තමයි ග්‍රැනයිට්, ගැබ්‍රෝ වගේ පාසාන. මම හිතන්නේ පැහැදිලි ඇති. ඊටාම හෙමින් කිව්වේ. ඊට අමතරව අපි බලමු ඊළඟ අපි මෙයාව වර්ග කරනවා. ඊළඟ කාරණාව මෙයාව වර්ග කරන ඊළඟ අංශය තමයි මෙයාව වර්ග කරනවා රසායනික සංයුතිය අණුව. රසායනික සංයුතිය අණුව අපි මෙයාව වර්ග කරලා දක්වනවා. මේ බලන්න. රසායනික සංයුතිය අණුව වර්ග කිරීම. රසායනික සංයුතිය අණුව වර්ග කිරීම. මේ බලන්න. දැන් ඔය ආග්නේය පාසාන ගත්තම ඕනම ආග්නේය පාසානයක් ගත්තොත් මේ ඕනම ආග්නේය පාසානයක් ගත්තොත් මේ ආග්නේය පාසානය ඇතුලේ විවිධ රසායනික ද්‍රව්‍ය තියෙනවා. මූල ද්‍රව්‍ය, ಖನಿජ වෙන්න පුළුවන් ඕනම විදියක රසායනික දේවල් තියෙනවා. ඒ අතර එකක් තමයි සිලිකා තියෙනවා. මැග්නීසියම් තියෙනවා. ෆොස්ෆරස් තියෙනවා. පොටෑසියම් තියෙනවා.
ඊළඟට කැල්සියම් තියෙනවා. ඊළඟට ෆෙරස් තියෙනවා. සමහරට රත්තරන් තියෙන්න පුළුවන් gold Au. සමහරට රිදී තියෙන්න පුළුවන් Ag silver. මේ විදිහට විවිධ රසායනික දේවල් තියෙනවා. එතකොට පුතා මෙන්න මේ වයින් මේ කැල්සියම් කියන ඒවා සමහර ආග්නේ පාසානවල තියෙන සමහර ඒවා එන්නේ. රිදී ගත්තත් එහෙම සමහර ඒවා තියෙන සමහර ඒවා එන්නේ. රත්තරන් ගත්තත් සමහර ඒවා තියෙන සමහර ඒවා එන්නේ. මැග්නීසියම් ගත්තත් සමහර ඒවා තියෙන සමහර ඒවා එන්නේ. ફોස්ෆරස් ගත්තත් සමහර ඒවා තියෙන සමහර ඒවා එන්නේ. පොටෑසියම් ගත්තත් සමහර ඒවා තියෙන සමහර ඒවා එන්නේ. හැබැයි මෙන්න මේ සිලිකා කියන කෙනා අනිවාර්යෙන්ම ඕනෑම ආග්නේය පාෂාණයක ඉන්නවා. ෆෙරස් කියන එකන අනිවාර්යෙන්ම ඕනෑම ආග්නේය පාෂාණයක ඉන්නවා. ඒ නිසා ආග්නේය පාෂාණ රසායනික සංයුතිය අනුව වර්ග කරලා දක්වනකොට අපි එයාගේ රසායනික සංයුතිය අනුව වර්ග කරන නිර්ණායක විදිහට සලකන්නේ ප්‍රධාන වශයෙන් සිලිකා ප්‍රතිශතය, ඊට අමතරව සලකනවා ෆෙරස් ප්‍රතිශතය. සිලිකා ප්‍රතිශතය සහ ෆෙරස් ප්‍රතිශතය අනුව තමයි රසායනික සංයුතිය අනුව ආග්නේය පාෂාණ වර්ග කරලා දක්වන්නේ. රසායනික සංයුතිය අනුව සිලිකා ප්‍රතිශතය 65ට වැඩි, ඒ වගේම ෆෙරස් ප්‍රතිශතය 20ක් 25ක් අතර නම්. ඒ කියන්නේ සිලිකා ප්‍රතිශතය වැඩි වෙනකොට ෆෙරස් ප්‍රතිශතය අඩු වෙනවා. එතකොට මේකට උදාහරණ විදිහට ගත්තොත් එහෙම අපිට සලකන්න පුළුවන් ප්‍රධාන එකක් තමයි දැන් මේ වගේ සිලිකා ප්‍රතිශතය වැඩි ෆෙරස් ප්‍රතිශතය අඩු කාණ්ඩවලට අපි කියනවා ආම්ලික ආග්නේය කියලා. ආම්ලික ආග්නේය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ආම්ලික ආග්නේය ගොඩක් තියෙනවා. ඔය ග්‍රැනයිට්, ඊට අමතරව ඔය රයෝලයිට් මේ වචන වලට බය වෙන්න එපා, පාෂාණික නමක් විතරයි. ඊට අමතරව තියෙනවා ඔබ්සිඩියන්, ඊට අමතරව පෙග්මටයිට් වගේ පාෂාණ, පෙග්මටයිට්. මෙන්න මේවා අපි සලකන්නේ ආම්ලික ආග්නේය පාෂාණ විදියට. ඒ කියන්නේ රසායනික සංයුතිය අනුව සිලිකා ප්‍රතිශතය 65ට වැඩි වෙලා ෆෙරස් ප්‍රතිශතය 20ක් 25ක් අතර වගේ වුණොත්, ඒ කියන්නේ අඩු වගේක් වුණොත් අපි ඒවට කියනවා ආම්ලික ආග්නේය. උදාහරණ තමයි මම ඔයාලට දෙන්නේ ග්‍රැනයිට්, රයෝලයිට්, ඔබ්සිඩියන්, පෙග්මටයිට් වගේ පාෂාණ. දැන් මේ බලන්න පුතා මෙහෙම බැරි වෙලාවත් සිලිකා ප්‍රතිශතය 55ක් 65ක් අතර වෙනවා. ෆෙරස් ප්‍රතිශතය 35ක් 40ක් වගේ අගයක තිබිලා තියෙනවා නම් යම් කිසි පාෂාණයක්, ආග්නේය පාෂාණයක් ඒ රසායනික සංයුතිය අනුව ඒ වර්ගවලට අපි කියන්නේ ආන්තර ආග්නේය කියලා. ආන්තර ආග්නේය කියලා කියනවා. මේ ආන්තර ආග්නේය කියන්නේ සාමාන්‍යයෙන් ආම්ලික ආග්නේය වලට වඩා සිලිකා ප්‍රතිශතය අඩුයි. හැබැයි ඊට වඩා ෆෙරස් ප්‍රතිශතය චුට්ටක් වැඩි වෙච්ච ඒවා. ඒවා ආන්තර ආග්නේය විදිහට සැලකනවා. එතකොට අපි ඔකේදී උදාහරණ විදිහට ගත්තොත් ඩයෝරයිට්, ඇන්ඩිසයිට් වගේ ඒවා. ඩයෝරයිට්, ඇන්ඩිසයිට් වගේ ඒවා. ඩයෝරයිට්, ඇන්ඩිසයිට් වගේ ඒවා අපි සැලකනවා. ඕකේ උදාහරණ ඩයෝරයිට්, ඇන්ඩිසයිට් කියන පාෂාණ අපි සලකන්න පුළුවන් ආන්තර ආග්නේයවල උදාහරණ. රසායනික සංයුතිය අනුව අපි දැන් කොටස් දෙකක් කිව්වා. එකක් තමයි සිලිකා ප්‍රතිශතය 65ට වැඩි වෙච්ච ඒවා ආම්ලිකයි, සිලිකා ප්‍රතිශතය 55 65 වගේ වෙච්ච ඒවා ආන්තරයි කියලා. මේ බලන්න පුතේ මේ අපි ගත්තොත් එහෙම සිලිකා ප්‍රතිශතය 45ක් 55ක් අතර තිබිලා මේ සිලිකා ප්‍රතිශතය බැරි වෙලාවත් ෆෙරස් ප්‍රතිශතය 50ක්
50ක් විතර තිබ්බොත් අපි ඒවට කියන්න වෙන්නේ පාස්මික ආග්නේය පාසාන. රසායනික සංයුතිය අනුව පාස්මික ආග්නේය පාසාන තමයි මේ විදිහට අපි වෙන් කරන්නේ. දැන් ඔය බැසෝල්ට් ගැබ්‍රෝ වගේ පාසාන අයිති වෙන්නේ උදාහරණ මම දාන්න. උදාහරණ බැසෝල්ට් ගැබ්‍රෝ මේක බැසෝල්ට් ගැබ්‍රෝ වගේ පාසාන ගත්තොත් එහෙම අපි සලකන්නේ ඒවා පාස්මික ආග්නේය පාසාන විදිහට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සිලිකා ප්‍රතිශතය 45කටත් වඩා අඩුයි නම් සිලිකා ප්‍රතිශතය 45කටත් වඩා අඩුයි ඒ වගේ ෆෙරස් ප්‍රතිශතය 50කට වඩා වැඩි. ඒ වගේ අවස්ථාවලදී අපිට ඒවට කියන්න වෙනවා සමහර කට්ටියකට කියනවා අධිභාෂ්මික කියලා. එහෙම නැත්නම් තව නමක් කියනවා පාර භාෂ්මික කියලා. මේ අධිභාෂ්මික හේවත් පාරභාෂ්මික කියලා අපි ඒව නම් කරනවා. දැන් ඒකට උදාහරණ විදියට ගත්තොත් එහෙම පෙරිඩෝටයිට්. ඔය පෙරිඩෝටයිට් කියන්නේ මේකට තියෙන ප්‍රධාන පෙළේ පාසාන පෙරිඩෝටයිට්. තව එකක් තමයි ඩියුනයිට්. ඩියුනයිට් කියන පාසාන. මේ පෙරිඩෝටයිට් සහ ඩියුනයිට් කියන පාසාන ගත්තොත් එහෙම රසායනික සංයුතිය අනුව ඒව සලකන්නේ අධිභාෂ්මික හේවත් පාරභාෂ්මික කියලා. දැන් ඔයාලට මතක ඇති ආග්නේය පාසාන වෙන් කරනකොට වර්ග කළ දක්වනකොට රසායනික සංයුතිය අනුව ප්‍රධාන කාණ්ඩ 4කට බෙදුවා. ප්‍රධාන කාණ්ඩ 4 අපි එකිනෙක ගැන විස්තරාත්මකව කිව්වා. අපි මේ ටික පෙළගස්සමු. මුලින් කිව්වා ඒකට අපි කිව්වේ ආම්ලික කියලා. දෙවෙනියට කිව්වේ ආන්තර කියලා. තුන්වෙනියට කිව්වේ භාෂ්මික කියලා. හතරවෙනියට කිව්වේ අධිභාෂ්මික හෙවත් පාරභාෂ්මික කියලා. ඊට පස්සේ අපි මේ වගේ රසායනික ගුණයන් සහ ඒවට අදාළ වෙච්ච උදාහරණ එකක් දෙකක් බැගින් ඉගෙන ගත්තා. ඊට පස්සේ පුතා අපි ඉගෙන ගමු වර්ගීකරණය කරමු රසායනික සංයුතියට පස්සේ අපි වර්ගීකරන ඊළඟ අංශය තමයි වයනය අණුව ආග්නේය පාසාන වර්ග කරනවා. වයනය අණුව ආග්නේය පාසාන වර්ග කරනවා. මේ බලන්නකො වයනය කියන්නේ velocity කියන්නේ වයනය. ඒකේ අදහස තමයි තේරුම තමයි මේ අපි ගත්තොත් එහෙම පාසානයක් කියලා හිතන්නකො මේක ස්පොන්ජ් කෑල්ලක් මේක පාසානයක් කියලා හිතන්න. මේ පාසානය මිටියකින් ගහලා හරි මැෂින් එකකින් හරි කඩලා සාමාන්‍යයෙන් කඩා ගන්න පුළුවන් කුඩාම කොටස පොඩිම කොටස පාසානකින් වෙන් කරගත හැකි චූටිම කෑල්ලට අපි කියනවා කණිකාව කියලා. කණිකාව. මෙන්න මේ කණිකාවේ විශාලත්වය. ඒ කියන්නේ සයිස් එක. ඒ වගේ මේ කණිකාවේ ස්වභාවය. ඒ කියන්නේ නේචර්. ස්වභාවය. ඒ කියන්නේ බැලුවට පේන විදිය. මෙන්න මේ සයිස් එකයි මේ නේචර් එකයි. ඒ කියන්නේ විශාලත්වය සහ ස්වභාවය ගත්තාම කණිකාවේ විශාලත්වය සහ ස්වභාවය ගත්තොත් ආගේකට වචනයක් පාවිච්චි කරනවා වයනය කියලා. ඒතර වයනය කියන එකේ තේරුම තමයි පාසානයකින් වෙන් කර ගන්න පුළුවන් චූටිම කෑල්ල තමයි කණිකාව. කණිකාවේ සයිස් එක සහ නේචර් එක තමයි අපි කියන්නේ වයනය. නැත්නම් විශාලත්වය සහ ස්වභාවය තමයි අපි කියන්නේ වයනය කියලා. දැන් බලන්න පුතේ මේ සමහර ආග්නේය පාසානවල කණිකාව ටිකක් ලොකුයි. කඩන්න පුළුවන් චූටිම කෑල්ල ගත්තත් සාමාන්‍යයෙන් මිලිමීටර් 5කට වඩා වැඩි. මිලිමීටර් 5ට වඩා වැඩි. ඒ වගේ වුණොත් අපි ඒවට කියමු රළු වයනය කියලා. රළු වයනය. නැත්නම් රළු වයනයක් සහිත ආග්නේය පාසාන. දැන් අතොත් ඔය ග්‍රැනයිට් තනිකරම රළු වයනයක් තියෙන පාසානයකට උදාහරණයක්. බැරි වෙලාවත් කණිකාවේ විශාලත්වය මිලිමීටර් 5කට වඩා අඩුයි නම් සමහර ඒවා තියෙනවා ඇහැට පේන්නේ නැති තරම් සියුම්. කොහොමත් 5ට වඩා අඩුයි නම් ඒවට අපි කියනවා සියුම් වයනය කියලා. සියුම් වයනය කියලා කියනවා. සියුම් වයනය. දැන් අතොත් ඒ ඔය ඉතාලම සියුම් අංශු තියෙන එකක් තමයි
බැසෝල්ට් කියන පාසානේ. බැසෝල්ට් පාසානේ ගත්තොත් සියුම් වයනක් සහිත පාසානේ. සමහර ඒවා තියෙනවා ඒකේ සයිස් එක. මේක බැලුවේ සයිස් එක අනුව. සයිස් එක අනුව තමයි මේ වර්ගය කියන්නේ. සමහර කණිකාවල් තියෙනවා සයිස් එක නෙමෙයි සලකලා බලන්න ඒකේ වෙනත් ගුණයක්. ඒ තමයි පාසාන කණිකාව ගත්තාම ඒකේ එහා මෙහා පේනවනම්. ඒ කියන්නේ අර පැත්ත මේ පැත්ත වීදුරුවක් වගේ පේනවනම්. අනේ වීදුරුවකින් එහා මෙහා පේනවා වගේ ට්‍රාන්ස්පරන්සි ගතියක්, පේන ගතියක් තියෙනවා. අපි ඒවට කියන්නේ ඒ කියන්නේ එහා මෙහා පේනවනම්, ඒ කියන්නේ විනිවිද පේනවනම්. විනිවිද පේනවනම් ආගේ වයනයට කියනවා පුතා අපි වීදුරු වයනය එහෙම නැත්නම් වජ්‍ර වයනය කියලා කියනවා. වජ්‍ර කියන්නේ වීදුරු කියන්නේ සමාන තේරුමක් සහිත පදයක්. එතකොට වීදුරු හේවත් වජ්‍ර වයනය ගත්තොත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එමු ඔය ඔබ්සිඩියන් පාසාන එහෙම එකක්. ඔබ්සිඩියන් පාසානේ. ඔබ්සිඩියන් පාසානේ වීදුරු වයනක් තියෙනවා. අනිත් එක ගත්තොත් එහෙම මේ සයිස් කැලිත් තියෙනවා. මේ සයිස් කැලිත් තියෙනවා. විනිවිද පේන කොටසුත් තියෙනවා. ඒ කියන්නේ මේ තුනේම මිශ්‍රණයක් වගේ. ඒ වගේ පාසාන ලෝකේ අඩුයි. නමුත් එහෙම මිශ්‍ර වෙච්ච පාසාන තියෙනවා. මිශ්‍ර වයනයක් තියෙන එතකොට. ඒවට පුතා අපි කියනවා පොපිරිටික් වයනය කියලා. පොපිරිටික් වයනය. මිශ්‍ර වයනය කියනවා පොපිරිටික් වයනය. ඒකට උදාහරණයක් දක්වන්න විදියක් නැහැ. ලෝකේ පොපිරිටික් වයනය සම්බන්ධ උදාහරණයක් ආග්නේය පාසාන සම්බන්ධයෙන් හොයාගන්න නැහැ. ඒ නිසා. right. එතකොට අපි මේ වෙන් කරුවේ වයනය අනුව ආග්නේය පාසාන වෙන් කිරීම කියන කතාව. right. හරි. පුතා ඊළඟට අපි ආග්නේය පාසාන වර්ගීකරණය කරන ඊළඟ නිර්ණායකය තමයි වර්ණය අනුව ආග්නේය පාසාන වර්ගීකරණය. මේක හරි ලේසි. ලොකුවට ගොඩාක් පාඩම් කරන්න දෙයක් නෑ අඩුවෙන් පාසෙන් තේරුම් ගන්න පුළුවන් කොටසක් තියෙන්නේ. කාණ්ඩ තුනකට බෙදනවා. කළු පැහැති, ලා පැහැති, අනිත් එක අතරමැදි පැහැති කියනවා. අතරමැදි පැහැති. දැන් ඔය කළු පැහැති ගත්තොත් එහෙම ෆෙරසුයි මැග්නීසියමුයි අධිකව තියෙනවා නම් ෆෙරසුයි මැග්නීසියම් අධිකව තියෙනවා නම් ෆෙරස් වැඩි වෙන්න මේ වගේ මැග්නීසියම් වැඩි වෙන්න මේ වගේ වර්ණය කළු පැහැයක් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එමු ඔය ගැබ්‍රෝ ඩොලරයිට් වගේ ඒවා. උදාහරණයක් විතරම දාන්න. ගැබ්‍රෝ ඩොලරයිට් වගේ පාසාන ගත්තොත් ඒවා කළු පැහැති පාසාන විදිහට සලකනවා. මොකද හේතුව ෆෙරස් සහ මැග්නීසියම් ඉතාම වැඩි. බැරි වෙලාවත් ෆෙරස් සහ මැග්නීසියම් ඉතාම අඩු වුණොත් ෆෙරස් සහ මැග්නීසියම් ඉතාම අඩු වුණොත් ඒවට කියන්නේ අපි ලා පැහැති පාසාන කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ඔය ටයිල් එහෙම හදන්න නැත්නම් අපි ඔය බිත්ති වලට බිමට එහෙම හදනවා සමහරවිට ගල් මැෂින් වලින් ගානට සකස් කරලා බිත්ති වලට බිමට එහෙම අල්ලන්න කච් කරනවා. ඒවට කියනවා ග්‍රැනයිට් ගල් කියලා මිනිස්සු කියනවා. මෙන්න මේ ලා පැහැති නිකන් ඔය ක්‍රීම් පාට වගේ එහෙම නැත්නම් ටිකක් අලු පාටට ලා අලු පාටක් වගේ තියෙන පාසානක් තමයි ග්‍රැනයිට් කියන පාසාන. උදාහරණයක් විදිහට අපිට ග්‍රැනයිට් කියන පාසානේ මෙතෙන්දී සලකන්න පුළුවන්. දැන් අතරමැදි පාසානයක් කියන්නේ මේ ෆෙරසුයි මැග්නීසියමුයි දෙකම 50-50 වගේ තියෙන ඒවා. ටිකක් මධ්‍යස්ථ මට්ටමක තියෙනවා. ඒ ඔය උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඩයෝරයිට් වගේ එකක්. ඩයෝරයිට් වගේ පාසානයක් ගත්තොත් එහෙම ඒක අපි සලකන්නේ අතරමැදි වර්ණයේ පාසානයක් කියලා. ඒක ෆෙරස් සහ මැග්නීසියම් මධ්‍යස්ථ මට්ටමක තමයි තියෙන්නේ. ඒතකොට කාණ්ඩ තුනකට බෙදනවා. කළු පැහැති, ලා පැහැති සහ අතරමැදි පැහැති කියලා. කළු පැහැති කියවනම් ෆෙරස් සහ මැග්නීසියම් අධිකයි. ලා පැහැති කියවනම් ෆෙරස් සහ මැග්නීසියම් අඩුයි. අතරමැදි කියවනම් ෆෙරස් සහ මැග්නීසියම් මධ්‍යස්ථ මට්ටමක තියෙනවා. මේ විදිහට කාණ්ඩ තුනකට වෙන් කරලා දක්වනවා. මේ වර්ණය අනුව ආග්නේය පාසාන වෙන් කර දක්වන විදිය. මේ බලන්න පුතේ ඊළඟට අපි ආග්නේය පාසාන වෙන් කරන ඊළඟ නිර්ණායකය නැත්නම් අවසාන නිර්ණායකය තමයි වයස අනුව. වයස අනුව වර්ග කරන්න පුළුවන්. වයස.
එතෙදි වයස කියලා කියන්නේ කොච්චරක් පරණයිද කියන එක. ඒ කියන්නේ කොච්චර කලින්ද ඇති වුනේ කියන එක. නැත්නම් කොයි කාලෙද ඇති වුනේ කියන එක. දැන් මේ පෘථුවියේ පාසාන ඇති වෙච්ච කාල සීමා අපි කියන පාසාන යුග කියලා. පෘථුවියේ පාසාන යුග නැත්නම් පෘථුවිය ආරම්භ වෙලා අදට අවුරුදු මිලියන 4500ක් විතර වෙනවා. මිලියන 4500ක්. ඒ කියන්නේ බිලියන වලින් ගත්තොත් බිලියන 4.5ක් විතර වෙනවා. එහෙව් පෘථුවියේ එදා සිටම අද මේ මොහොත දක්වාත් ආග්නේය පාසාන ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට මේක යුග වශයෙන් ප්‍රධාන යුග පහකට වෙන් කරනවා. මම මෙතෙන්ද යුග විතරක් සඳහන් කරන්න. එකක් තමයි පැරණිම යුගය. පැරණිම පාසාන යුගය. ලෝකේ පැරණිම පාසාන යුගය තමයි ඒකට කියනවා අපි ප්‍රාග් කේම්බ්‍රීය යුගය කියලා. ප්‍රාග් කේම්බ්‍රීය යුගය. එතකොට අපිට කියන්න බෑ ප්‍රාග් කේම්බ්‍රීය යුගයේද ග්‍රැනයිට් ඇතුනේ එහෙම කතාවක් නෑ. එදත් ග්‍රැනයිට් ඇති වුණා අදත් ඇති වෙනවා. ඒකට උදාහරණ දක්වන්න ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ ආග්නේය පාසාන ඇති වුණා එහෙමයි කියන්නේ. ඊට පස්සේ ආවේ පැලියෝසොයික. පැලියෝසොයික එනතව ඔකටම කියනවා පේලියෝසොයික. පේලියෝසොයික එනතව ඔකට තවම කියනවා ප්‍රාථමික යුගය කියලා කියනවා. මෙන්න මේ ප්‍රාථමික යුගය. එතන යුග දෙකයි. තුන්වෙනි යුගය තමයි මෙසෝසොයික යුගය. මෙසෝසොයික යුගය. ඒකට කියනවා ද්විතීක යුගය කියලා කියනවා. ඊළඟ යුගය තමයි කයිනසොයික. කයිනසොයික. කයිනසොයික කියයි එවතම් සෙනසොයික. ඔය වගේ නම් වලින් අඳුනනකොට ඒකට කියනවා තෘතීක යුගය කියලා කියනවා. තෘතීක යුගය. ඊළඟ යුගය තමයි අපි මේ ජීවත් වෙන යුගය. මේකට කියන්නේ අපි චාතුර්ථක යුගය තමයි. චාතුර්ථක යුගය. මේ විදිහට පෘථිවියේ පාසාන යුග පහකට වෙන් කරලා දක්වනවා. මේ යුග පහ නැවත දැන් අවුරුද්දකට මාස තියෙනවා වගේ යුගය ගත්තොත් ඒකේ කොටස් කීපයක් තියෙනවා. යුගයේ තියෙන කොටස් යුගයක කොටස් වලට අපි කියනවා අවදි කියලා. දැන් උදාහරණයක් විදිහට චාතුර්ථක යුගය ගැන විතරක් කිව්වොත් එහෙම චාතුර්ථක යුගයේ අවදි දෙකක් තිබ්බා. මුලින් තිබිච්ච අවධිය තමයි ප්ලයිස්ටෝසීන. පස්සේ අද මේ අපි ජීවත් වෙන එක තමයි හොලෝසීන. මේ විදිහට ප්‍රාග් කේම්බ්‍රීය යුගය ගත්තොත් එහෙම ඒක ආකියෝසොයික කියලා තිබුණා. පැලියෝසොයික ගත්තොත්, මෙසෝසොයික ගත්තොත්, කයිනසොයික ගත්තොත් ඒ වයත් මේ තියෙන යුගයන් අවධි ගණනාවකට බෙදලා දක්වනවා. නමුත් මෙතෙන්දි කතාව සංකීර්ණ වෙන්න නිසා මම ඒ අවධි පිළිබඳව සඳහන් කරන්නේ මේ චාතුර්ථක යුගයේ විතරක් අවධි දෙකක් තියෙනවා කියලා සඳහන් කරා. ප්ලයිස්ටෝසීන සහ හොලෝසීන කියලා. මේ විදිහට දැන් උදාහරණයක් මෙසෝසොයික ගත්තොත් එහෙම ත්‍රියාසික ජුරාසික නැත්නම් කටිකාවේ ජුරාසික ත්‍රියාසික කියලා කොටස් වලට වෙන් කරනවා. නැත්නම් ත්‍රියාසික ජුරාසික ක්‍රිටේසියස් නැත්නම් කටිකාවේ විදිහට මේ විදිහට මේ වගේ ඒ විදිහට කයිනසොයික ගත්තොත් එහෙම ඒකෙත් ඔය ඔලිගෝසීන මයෝසීන යෝසීන ඔය විදිහට කොටස් වලට වෙන් කරලා දක්වනවා. මේ විදිහට මේ හැම එකම අවදි දැක ගන්න පුළුවන්. නමුත් ඔයාගේ ප්‍රධාන සඳහනක් විදිහට මතක තියාගන්න ඕන කාරණාව තමයි යුග පහක් තියෙනවා. පාසාන යුග, ප්‍රාග් කේම්බ්‍රීය, පැලියෝසොයික, මෙසෝසොයික, කයිනසොයික සහ චාතුර්ථක විදිහට. මේ අපි ආග්නේය පාසාන විවිධ විදිහට වර්ග කරලා දැක්වුවේ. එතකොට අපි පුතා ඉගෙන ගත්තා ආග්නේය පාසාන කියන්නේ මොනවද? ආග්නේය පාසානවල විවිධ ගුණයන් විවිධ වර්ගීකරණ අංශ යටතේ හඳුනාගත්තා. ඒ කතාවත් එක්ක පෘථිවියේ වැඩිපුරම තියෙන පාසානේ වෙච්චි ආග්නේය පාසාන පිළිබඳ කතාව ඔතනින් අපි ඉවර කරලා දක්වනවා. පුතා අපි ඊළඟට සාකච්ඡා කරන්නේ පාසානවල ඊළඟ ප්‍රධාන පාසාන කාණ්ඩය තමයි අවසාදිත පාසාන. අවසාදිත පාසාන. මේ බලන්න දෙවේ. දැන් මේ පෘථිවියේ ආග්නේය පාසාන තියෙනවා. ආග්නේය පාසාන තියෙනවා. ඊට අමතරව අවසාදිත පාසානක් තියෙනවා. ඊටත් අමතරව විපරිත පාසානක් තියෙනවා. මේ ආග්නේය පාසාන වුණත් අවසාදිත පාසාන වුණත් විපරිත පාසාන වුණත් හිරුවෙලියෙන් ලැබෙන තාපය නිසා
ඊට අමතරව වායුගෝලයෙන් ගැටෙන විවිධාකාර වායු වර්ග නිසා ඊටත් අමතරව ජලය ගැටීම නිසා ඊටත් අමතරව වෙනත් රසායනික ද්‍රව්‍ය වල ගැටීම නිසා මේවා කාලයත් එක්ක දි รา පත් වෙනවා. ඒ කියන්නේ දිරන්න පටන් ගන්නවා. දිරන. මේ දිරන්න පටන් ගත්තම මේවා කාලයක් යනකොට ශක්තිය අඩු වෙනවා කියනවනේ. මේ දි รา පත් වෙනවා කියන්නේ ශක්තිය අඩු වෙන එක නෙවෙයි. ඒතර මේ දි รา පත් වෙච්චාම මේ පාසාන පුපුරලා ඒවා කැඩිලා බිඳිලා යනවා. ඒ කියන්නේ අංශු වලට වෙන් වෙනවා. කැඩිලා බිඳිලා යනවා. ඒ කියන්නේ අවසාදිත නැත්නම් කොටස් වලට කැඩිලා යනවා. මෙන්න මේ දි รา පත් වෙලා කැඩිලා බිඳිලා යන කොටස් එක්කෝ සුළඟත් එක්ක ගහගෙන යනවා. එක්කෝ ගඟක් ගන්නවා නම් ඒ ගංගා ජලයත් එක්ක ගහගෙන යනවා. එහෙමත් නැත්නම් හිම තියෙන ප්‍රදේශේ නම් හිම කුට්ටිත් එක්ක එහෙම නැත්නම් හිම ජලයත් එක්ක හේදිලා පල්ලයට යනවා. මේ එන පාසානවල කොටස් මේ පහලින් තියෙන පහත් බිම් ප්‍රදේශවල අවුරුදු දහස් ගණන් මිලියන ගණනක් තිස්සේ මේ කැඩිලා බිඳිලා වෙන් වෙච්ච කොටස් කැඩී බිඳී ගිය කොටස් පාසාන වලින් වෙන් වී කැඩී බිඳී ගිය කොටස් මේ ඛණ්ඩණය වෙච්ච කොටස් තැම්පත් වෙනවා. මේව දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම තැම්පත් වෙනකොට ඔයාලට පැහැදිලි වෙන දේ තමයි උඩ තට්ටු වල ඉඳලා පහළට ඇති කරන තෙරපීම එහෙම නැත්නම් පීඩනය කාලයත් එක්ක වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා විතරක් නෙවෙයි පොළවේ උඩ ඉඳලා ඔයා දන්නවා පහළට යන්න උෂ්ණත්වයත් වැඩි. මේ උෂ්ණත්ව සහ පීඩන වැඩිවීම හේතු කරගෙන මේ කලාපයේ තියෙන කොටස් හෙමින් කැටි ගැහෙන්න පටන් ගන්නවා. මේ තැම්පත් වෙන එකට අපි කියනවා අවසාදනය වීම නැත්නම් නිදිසාදනය වීම කියලා. මෙන්න මේ කැටි ගැහෙන වැඩේට අපි කියනවා මේවා කැටි ගැහෙන එකට අපි කියනවා ස්පටිකීකරණය නැත්නම් ස්පටික බවට පත් වීම නැත්නම් කැටි ගැසීම. මෙන්න මේ කැඩිලා බිඳිලා වෙන් වෙලා මේ විදියට විවිධ විදියට පරිවහණය වෙච්ච නැත්නම් ගසාගෙන ගියපුවාම එහෙම තැම්පත් වෙලා ඒවා ස්පටිකීකරණයට ලක් වෙලා අලුතින් ඇති වෙන පාසානයක්. ඒ අලුතින් ඇති වෙන පාසාන જાතියට අපි කියනවා අවසාදිත පාසාන කියලා. මේ අවසාදිත පාසාන කියනකොට එතකොට ඔයාලට තේරෙන දේ තමයි පාසාන කැඩිලා බිඳිලා වෙන් වෙනකොට ඒවායේ කොටස් තැම්පත් වෙලා ඒවා කැටි ගැස්සිලා හැදෙන පාසාන තමයි අවසාදිත පාසාන කියලා කියන්නේ. එතකොට ඔයාලට තේරුම් ගන්න ඕනේ තව දෙයක් තමයි මේ ආග්නේය පාසාන අවසාදිත පාසාන විපරීත පාසාන විතරක් නෙවෙයි. මේ ගසාගෙන යනකොට සාකවල කොටස් අංශු තියෙනවා. සාකවල කොටස් විතරක් නෙවෙයි සත්තුන්ගේ මෘතදේහ දි รา පත් වෙනකොට ඒවයින් ගත වෙන අංශු තියෙනවා. ඒවත් මේ විදිහට කැටි ගහිලා අවසාදිත පාසාන වලට එකතු වෙනවා. ඒ කියන්නේ ආග්නේය අවසාදිත විපරීත පාසාන එහෙම නැත්නම් ඓන්ද්‍රිය ද්‍රව්‍ය හේවත් සාකහ සත්තුන්ගේ දේවල් මේ විදිහට කැටි ගහිලා හැදෙන පාසාන වලට තමයි අවසාදිත පාසාන කියන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ පෘථිවියේ අවසාදිත පාසාන පුතේ වැඩිපුර තියෙන්නේ පහත් බිම් ප්‍රදේශවල. ඒ කියන්නේ විවිධ තැන්වල ඉඳලා එන ද්‍රව්‍ය ක්‍රොක් වෙන්නේ ওই පහත් බිම් ප්‍රදේශවල. ඒ පහත් බිම් ආශ්‍රිත තමයි එතකොට මේ අවසාදිත පාසාන වැඩිපුර තියෙන්නේ. අවසාදිත පාසාන ගත්තම ඒවා හැදෙන විදිය අනුව අපි ඒවයි ස්වභාවය අනුව හැදෙන විදිය අනුව හැදෙන තැන අනුව ඔක්කොම සලකලා බලලා අවසාදිත පාසාන කාණ්ඩ තුනකට වෙන් කරනවා. එකකට කියනවා පුතා අපි ඛණ්ඩජ අවසාදිත කියලා. ඛණ්ඩජ එහෙම නැත්නම් ඒක තමයි කියනවා භෞතික අවසාදිත කියලා කියනවා. අනිත් જાතියට අපි කියනවා ඓන්ද්‍රිය අවසාදිත කියලා. ඓන්ද්‍රිය අවසාදිත පාසාන. අනිත් જાතියට කියනවා අපි රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත. රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත. ඒක තව ඕනනම් කියන්න පුළුවන් රසායනික අවසාදිත කියලා.
එහෙම නැත්නම් කියන්න පුළුවන් රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාධි. කාණ්ඩ තුනයි. කාණ්ඩජ හේවත් භෞතික, ඓන්ද්‍රිය, රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාධි. මේ විදිහට කාණ්ඩ තුනකට වෙන් කරලා දක්වනවා. අපි ඊට පස්සේ මෙන්න මෙයාව වෙනම ගන්නවා කවුද එයා කියලා බලන්න. මේ බලන්න පුතේ. කාණ්ඩජ හේවත් භෞතික අවසාධිත. මේ බලන්න හොඳට. කාණ්ඩජ හේවත් භෞතික අවසාධිත කියන්නේ අපි ගත්තොත් මෙහෙම හිතමු. පාෂාණයක් තියෙනවා. මේක මොකක් හරි පාෂාණයක් වෙන්න පුළුවන්. මොන වර්ගයේ පාෂාණයක්. මේ පාෂාණේ තියෙන එක දෙයක් තමයි වැලි තියෙන්නේ. වැලි කොටස් තියෙන ඕනේ පාෂාණයක් ගත්තොත් වැලි කොටස් තියෙනවා. මැටි අංශු තියෙනවා. ඊට අමතරව බොරළු, ගල් කැට, කොබලු, පෙබලු කියේ විවිධ කැලේ විවිධ ප්‍රමාණයේ විවිධ සයිස් එකේ කැට කැබලි තියෙනවා. මේ කැට කැබලි වලට තනි නමක් පාවිච්චි කරනවා. අස්ටිල. මොකද අස්ටිල කියලා කියනවා. වැලි, මැටි, අස්ටිල. මෙන්න මේ වගේ කොටස් මේක ඇතුලේ තියෙද්දී හිරුවෙලියේ බලපෑම නැත්නම් උෂ්ණත්ව බලපෑම එහෙම නැත්නම් හිම ප්‍රදේශයක නම් ඒ සීතල වීම එහෙම නැත්නම් තුහිනකරණයේ බලපෑම නිසා මේ වැලි, මැටි, අස්ටිල කොටස් කැඩිලා වෙන් වෙලා යනවා. මේ වැලි, මැටි, අස්ටිල කොටස් කැඩිලා වෙන් වෙලා යනවා මේ උෂ්ණත්ව බලපෑම නිසා. මේ නිසා මේවට පුතා අපි කියනවා භෞතික කොටස් කියනවා. මේ භෞතික කොටස් මේ වැලි, මැටි, අස්ටිල කොටස් අර විදියටම ගලාගෙන යන ජලයත් එක්ක එහෙම නැත්නම් හිම ප්‍රදේශයක නම් හිම කුට්ටි හිම ජලයත් එක්ක එහෙම නැත්නම් ওই කාන්තාර ප්‍රදේශයක නම් හුලඟත් එක්ක මෙහෙම ගහගෙන යනවා. ඒවා ගිහිල්ලා විවිධ ප්‍රදේශ විශේෂයෙන්ම පහත් බිම් ප්‍රදේශවල මේවා තැන්පත් වෙනවා. මේවා තැන්පත් වෙනවා. දැන් මේවා තැන්පත් වෙනවනේ ඕන. දැන් පුතා මිනිස්සු ගත්තොත් එහෙම මිනිස්සු උනත් ඕන මිනිස්සෙක් ගත්තොත් එහෙම යා ආශ්‍රය කරන්න කැමති චුට්ටක් එයාට ගැළපෙන කෙනෙක් එක්ක. ඒ වගේ තමයි මේකේ මේ වැලි කොටසුත් තියෙනවා, මැටි කොටසුත් තියෙනවා, අස්ටිලක් තියෙනවා එකවර නෙන්නේ. මේ එනේවා මෙහෙදි මුණ ගැහෙනවා. දැන් වැලි කට්ටිය වැලි කැට වලට මුණ ගැහෙනවා. වැලි තමයි එකතු වෙන්නේ. වැලි කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා වැලි වලින් හැදෙන පාෂාණ හදා ගන්න. ඒවට පුතේ අපි කියනවා වාලුකාමය අවසාදිත කියලා. වාලුකාමය අවසාදිත. ඒ වගේම තමයි මැටි කට්ටිය. මැටි සෙට් එක. මැටි සෙට් එක එකතු වෙලා පාෂාණ හදා ගන්න. ඒවට කියනවා පුතා මැටිමය එහෙම නැත්නම් කියන වචනයක් කියනවා අපි මෘත්තිකාමය කියලා. මෘත්තිකාමය අවසාදිත පාෂාණ. ඒ වගේමයි අර ලොකු කට්ටිය නෙමෙයිලා අස්ටිල කැට කැබලි බොරළු කැට කොබලු පෙබලු මේ වගේ කට්ටිය ලොකු කට්ටිය. එයාලා හදා ගන්න ඒවට කියනවා පුතා එයාලා කැටි ගැහෙනවට කියනවා අස්ටිලමය අවසාදිත කියලා. එතකොට ඔයාලට තේරෙනවා භෞතික එහෙම නැත්නම් කාණ්ඩජ අවසාදිත කාණ්ඩ තුනකට බෙදෙනවා. වාලුකාමය, මෘත්තිකාමය සහ අස්ටිලමය කියලා. දැන් මේ බලන්න. අපි ගත්තොත් එහෙම ඔය වාලුකාමය පාෂාණ ගත්තොත් එහෙම වැලි වලින් හැදිච්ච පාෂාණ ගත්තොත් එහෙම වැලි කියන්නේ එහෙම පාෂාණයක්. වැලි වලින් හැදෙන පාෂාණයක් තමයි වැලි. අය ගත්තොත් එහෙම වැලි ගල් කැට මේව නම් ගන්න පුළුවන්. වැලි ගල් වගේ උදාහරණ ගත්තොත් එහෙම වාලුකාමය අවසාදිත. දැන් මේ බලන්න. මෘත්තිකාමය අවසාදිත ගත්තොත් මෘත්තිකාමය අවසාදිත ගත්තොත් එහෙම මැටි වලින් හැදෙන ඒවා. මැටි සෙට් එකකට විතර හැදෙන ඒවා. මැටි ගල්, මඩ ගල්, ශල්ක මේ වගේ භාෂාවල් අපිට අඳුර ගන්න පුළුවන්. මැටි ගල්, මඩ ගල්, ශල්ක මේවා මැටි කියන එකත් එහෙම ගන්න පුළුවන්. මැටි කියන්නේ පාෂාණ තමයි. මේවා අපි සලකන්නේ මෘත්තිකාමය අවසාදිත පාෂාණ. දැන් ඔය ගොඩක් කට්ටිය කියන්නේ කිරිමැටි කියලා. කිරිමැටි කියන්නේ පසක් නෙවෙයි ඒක පාෂාණයක්. ඒ වගේ මැටි ගල්, මඩ ගල්, ශල්ක මේ විදිහට ලෝකේ විවිධාකාරයේ
මෘත්තිකාමය අවසාද පාසාන තියෙනවා. දැන් මේ බලන්න ඊළඟට. අෂ්ටිලමය කියන්නේ කැටකැබලි කියනවා. අෂ්ටිලමය පාසාන ගත්තොත් උදාහරණ විදියට බොරළු කියන්නේ එහෙම එකක්. බොරළුවට වඩා චුට්ටක් විශාල වෙච්ච ඒවා තියෙනවා පෙබළු. අය තියෙනවා කොබළු. මේ වගේ ඒවා. ඊට අමතරව තියෙනවා අය පාසානයක් බ්‍රේසියා වගේ ඒවා. ඒවා අපි සලකන්නේ අෂ්ටිලමය අවසාදිත පාසාන වලට. බ්‍රේසියා ඊට පස්සේ වටපිඬු වගේ පාසානයක් ගත්තොත් තියෙනවා. ඊට පස්සේ ඔය හිමතයිත ප්‍රදේශවල පාසාන අපි ගත්තොත් තියෙනවා අකුරු මැටි කියලා. අකුරු මැටි කියන පාසාන ගත්තා අෂ්ටිලමය අවසාදිත කොටසට තමයි අපිට දාන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට ඛණ්ඩජ අවසාදිත ගත්තොත් කාණ්ඩ තුනයි. ඉස්සෙල්ලාම කෝ වාලිකාමය, ඊළඟට කෝ මෘත්තිකාමය, ඊළඟට කෝ අෂ්ටිලමය. ඒ වගේ ලක්ෂණ සහ ඒවට අදාළ උදාහරණ අපි මේ විදිහට කෙටියෙන් ඔය දැක්කේ. ඊළඟට පුතේ අපි බලනවා ඊළඟ අවසාදිත පාසාන කාණ්ඩය. කාණ්ඩ තුනක් කියලා තුනනේ. දෙවෙනියට කතා කරන කාණ්ඩය තමයි දෙවෙනියට අපි දක්වන කාණ්ඩය තමයි ඓන්ද්‍රිය අවසාදිත කාණ්ඩය. ඓන්ද්‍රිය අවසාදිත කියන අවසාදිත පාසාන වර්ගය. මේ බලන්න තමයි සාකයක් ගන්න. සතෙක් ගන්න. ඕනෑම වර්ගයේ සතෙක් ගන්න පුළුවන්. නිකන් ඔය මොකෙක් ගන්න. සතෙක් ගත්තොත් මේ සත්තු දිලාපත් වෙලා මේ පොළොවේ පස් වලින් පාසාන අංශු වලින් එවත හිම තට්ටු වලින් ඕ වැහිලා යනකොට මේවා අවුරුදු මිලියන ගාණක් යනකොට ඒ අංශු කැටි ගැසීමට එහෙම නැත්නම් පොසිලකරණයකට ලක් වෙනවා. නැත්නම් කැටි ගැසීමකට ලක් වෙනවා. මෙන්න මේ සාකමය හෝ සතුන්ගේ කොටස් මේවට කියනවා අපි ඓන්ද්‍රිය කොටස්. මේ ඓන්ද්‍රිය කොටස් විවිධ ලෙස කැටි ගැසීමෙන් ඇතිවන නැත්නම් ඒ වගේ ඇතිවන පාසාන වලට තමයි කියන්නේ අපි ඓන්ද්‍රිය අවසාදිත කියලා. මේක කාණ්ඩ කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔයාගේ කොටසේදී කාණ්ඩ හතරක් අපිට අඳුර ගන්න පුළුවන්. එකකට කියනවා පුතා අපි එක්කෙනෙක් ගැන කතා කළා යත් එක්කම අපි ආ උදාහරණ කතා කරමු. පළවෙනි එකනවා තමයි එයාට අපි කියනවා ප්‍රධාන වශයෙන් අපි මෙයාගේ සාක වලින් හැදෙන ඒවා. සාක කොටස් කැටි ගැහිලා අවුරුදු මිලියන 200ක් තිස්සේ කැටි ගැහිලා හැදෙන ඒවා තියෙනවා. ඒවට කියන්නේ අපි අංගාරමය අවසාදිත. අඟුරු වගේ. අංගාරමය අවසාදිත. උදාහරණයක් විදිහට ගල් අඟුරු කියන්නේ එහෙම එකක්. අංගාරමය අවසාදිත. ගල් අඟුරු කාණ්ඩ කීපයක් තියෙනවා ටිකක් හොඳටම හැදිච්ච නැති ගල් අඟුරු අර ගිනි ගන්නේ නැති මට්ටමක තියෙන ගල් අඟුරු විශේෂයක් තියෙනවා පීට් කියනවා. පීට් කියලා අපි කියන එකට පීට්. ඒවා ප්‍රාථමික ගල් අඟුරු කියලා කියනවා. ඊට අමතරව තියෙනවා ටිකක් හොඳ මට්ටමේ තරමක් හොඳ මට්ටමේ තියෙනවා කාස්ටික ගල් අඟුරු කියනවා. ඔය ඊට අමතරව ඔය පීට් ඊට අමතරව ලිග්නයිට් ඇන්ත්‍රසයිට් විදියට මේ විදිහේ ගල් අඟුරු වර්ග කීපයක් ලෝකයේ අතර ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ බලන්න පුතේ ඊළඟ එක. විශේෂයෙන්ම මම මෙතන මේ යාලියෙක් යනලා හිටියට ඔතෙන් ඉතින් ගැලපෙන්නේ බෙලි කටු, සිප්පි කටු, මාළුවන්ගේ ඇට කටු, අලියන්ගේ උනත් කමන්න ඇට කටු, මිනිස්සුන්ගේ ඇට කටු මේ ඕනම ඇට කටු ගත්තොත් ඕවායේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් කැල්සියම් කාබනේට්. මෙන්න මේවා මේ කැල්සියම් කාබනේට් මෙන්න මේවා මේ සත්තුන්ගේ ඇට කටු කොටස් ඒවයින් හැදෙනවා අවසාදිත පාසාන කාණ්ඩයක්. ඒවට කියන්න පුතා චූර්ණමය අවසාදිත කියලා. චූර්ණමය අවසාදිත. විශේෂයෙන්ම අපි ගත්තොත් එමය අපි හුණුගල් කියන්නේ. හුණුගල් ඊට අමතරව ගත්තොත් එමය අපි ඔය වෙරළ කලාපයේ වෙරළ තීරු වල කොරල් පර කියලා අපි කියන්නේ ඔය කොරල් පර විශේෂයෙන්ම හිරිගල් ආනෝව ගත්තොත් අපි සලකන්නේ චූර්ණමය අවසාදිත කියන කොටසට. අනිත් જાතිය ගත්තොත් එහෙම සිලිකා වැඩිපුර අන්තර්ගත නම් ඒ සාක කොටස් වල සත්තුන්ගේ කොටස් වල තියෙන සිලිකාත් එකතු වෙනවා
මේ සිලිකා අන්තර්ගත නම් ඒවට කියනවා අපි සිලිකාමය අවසාදිත. සිලිකාමය අවසාදිත. උදාහරණයක් විදිහට ජිප්සම් වගේ එකක් ගත්තොත් සිලිකාමය අවසාදිතයක්. ඊට අමතරව ගත්තොත් එමය ෆෙරස් වැඩිපුර මිශ්‍ර වෙලා තියෙනවා නම් මේ අයින්ද්‍රිය අවසාදිත එක ඒවට කියනවා අපි ෆෙරස් කියන්නේ යකඩ වැඩිපුර අන්තර්ගත නම් ඒවට පුතා අපි කියන්නේ යමුසු කියලා. යමුසු අවසාදිත. යමුසු අවසාදිත. යමුසු අවසාදිත. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් යකල් කියන පාසාන ජාතිය ඕකටයි තියෙන. මේ විදිහට අයින්ද්‍රිය අවසාදිත අපිට කාණ්ඩ 4යි. අංගාරමය චූර්ණමය සහ සිලිකාමය සහ යමුසු විදිහට කාණ්ඩ 4කට වෙන් කරන්න පුළුවන්. අපි ඊළඟට හොයලා බලමු ඊළඟ වර්ගය රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාසාන. රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාසාන. රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාසාන. මේ බලන්න තිබේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. පස ඇතුලේදී හරි ජලයේදී හරි ඒවයි දිය වෙච්චි නැත්නම් ඒව ඇතුලේ තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කැල්සියම් තියෙනවා. සෝඩියම් තියෙනවා. මේ තියෙනවා කැල්සියම්, සෝඩියම්, නැත්නම් මැග්නීසියම්, නැත්නම් සිලිකා, ඊළඟට ඔක්සිජන්, කාබන් මේ වතින්. දැන් මෙතෙන්දී ක්ලෝරයිඩ් ගත්තොත් ඒවත් තියෙනවා. දැන් මේ දිය වෙලා තියෙන මේ මූලද්‍රව්‍ය නැත්නම් මේ රසායනික ගත්තොත් එහෙම හැම වෙලේම උත්සාහ කරනවා අනික් මූලද්‍රව්‍යයක් එක්ක නැත්නම් රසායනිකයක් එක්ක ප්‍රතික්‍රියා කිරීමේ තත්ත්වයන් දකින්න පුළුවන්. දැන් කැල්සියම් ගත්තොත් එහෙම එයා නිකන් ඉන්නේ කැල්සියම් කාබන් එක්ක ඔක්සිජන් එක්ක බැඳිලා මේ විදිහට කැල්සියම් කාබනේට් හදා ගන්න. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සෝඩියම් නිකන් ඉන්නේ ක්ලෝරින් අණුත් එක්ක එකතු වෙලා ක්ලෝරයිඩ් හදා ගන්නවා. කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. මේ වගේ රසායනික ප්‍රතික්‍රියා යටතේ විවිධ සංයෝග හදා ගන්නවා. මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදියට මේවායින් එකතු වෙන අංශු මේ පහළට ගමන් කරලා පහළ තට්ටු වශයෙන් තැම්පත් වෙලා ඒ තට්ටු වශයෙන් මේ අංශු තැම්පත් වෙන එකට තමයි කියන්නේ අවක්ෂේප වෙනවා කියන්නේ. එහෙම ඇතිවන අවසාදිත පාසාන වල තමයි කියන්නේ අපි රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාසාන කියලා. මේකේ කාණ්ඩ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම කාබනේට් කාණ්ඩය කියයි, සල්ෆේට් කාණ්ඩය කියයි, සිලිකේට් කාණ්ඩය කියයි, යගල් කාණ්ඩය කියයි මේ විදිහට කාණ්ඩ කීපයකින් දැක ගන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය කාබනේට් කාණ්ඩය ගත්තොත් එහෙම කැල්සියම් කාබනේට්. ඒ වගේ ඔය සිලිකේට් කාණ්ඩය ගත්තොත් එහෙම ජිප්සම්. ඔය විදිහට පාසාන අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත පාසාන ගැන කතා කරනකොට. ඒ විදිහට අපිට මේ විදිහේ ප්‍රධාන කාණ්ඩ තුනකින් යුක්තව අවසාදිත පාසාන කියන එක අවසන් කරන්න පුළුවන් වුණා. ඒ තමයි ඛණ්ඩජ අවසාදිත, අයින්ද්‍රිය අවසාදිත, රසායනික වශයෙන් අවක්ෂේප වූ අවසාදිත කියලා කාණ්ඩ තුනකින් වෙන් කරලා. හරි. ඊට පස්සේ අපි බලමු පුතා ඊළඟ ප්‍රධාන පාෂාණ කාණ්ඩේ මෙතෙක් අපි කතා කරා ආග්නේය පාෂාණ ගැනයි. ඊට පස්සේ කතා කරා අවසාදිත පාෂාණ ගැනයි. ඊට පස්සේ අවසාන අපි සාකච්ඡා කරන කොටස තමයි විපරීත පාසාන කියන කාණ්ඩ. විපරීත පාසාන. මේ බලන්න. විපරීත පාසාන කියන කාණ්ඩේ මේ බලන්න. විපරීත පාසාන. විපරීත පාසාන. විපරීත පාසාන. විපරීත පාසාන. විපරීත වීම. විපරීත වෙනවා කියන්නේ වෙනස් වෙනවා. තිබිච්ච ස්වરૂපය වෙනස් වෙනවා. ස්වરૂපය වෙනස් වෙන එකට තමයි විපරීත වෙනවා කියලා කියන්නේ. මේ බලන්න. දැන් අපි ගත්තොත් ඒක නිකන් උදාහරණයක් ගන්න. මේ බලන්න. කැල්සියම් කාබනේට්. ඔන්න තියෙනවා කැල්සියම් කාබනේට්. ඒ කියන්නේ හුණු ගන්න. එයා මේ පරිසරයේ ඉන්නකොට යත් එක්ක ගැටෙනවා. කාබන් ඩයොක්සයිඩුත් ගැටෙනවා. ජලයක් ගැටෙනවා.
මේ අවුරුදු ගානක් තිස්සේ මේ ගැටීමේ ප්‍රතිඵලයක් විදිහට මෙයාලා ප්‍රතික්‍රියා කරනවා කියන එකට කියන්නේ. මෙයාලා CaHCO3 twice නේද? කැල්සියම් බයිකාබනේට් බවට පත් වෙනවා. මේ බලන්න. තිබුණේ කැල්සියම් කාබනේට් හෙවත් හුණු ගල් පාස්සාමය. හැබැයි කාලයක් තිස්සේ ප්‍රතික්‍රියා කරලා එයා කැල්සියම් බයිකාබනේට් එහෙම නැත්නම් අපි ඒකට කියනවා කිරි ගරුඩ එහෙනම් තමයි කියනවා මාබල් කියලා කියනවා. බලන්න. මෙයා වෙනස්ම කෙනෙක්, මෙයා ඊට වඩා වෙනස් කෙනෙක්. හැබැයි මෙයා නිසා තමයි මෙයා හැදුනේ. මෙයා වෙනස් වෙලා මෙයා හැදුනා. තිබුණේ අවසාදිත පාසානය පස්සේ වෙනස් වෙච්ච එක. මෙයාට කියන්න බෑ අවසාදිත කියලා. මෙයා විපරීත කෙනෙක්. තව උදාහරණයක් මෙහෙම බලන්න. අපි ගමු දැන් ගත්තේ මෙයා අවසාදිත පාසානනේ. දැන් අපි ගමු ආග්නේය පාසානයක් ග්‍රැනයිට් ග්‍රැනයිට් මෙයා කාලයක් තිස්සේ ජලයත් එක්ක ගැටෙනකොට හිරුවෙලියත් එක්ක ගැටෙනකොට විවිධ රසායනික ද්‍රව්‍යත් එක්ක ගැටෙනකොට මෙයා වෙනස් වෙලා රසායනිකව වෙනස් වෙලා භෞතිකව වෙනස් වෙලා සම්පූර්ණ වෙනස් වෙච්ච පාසානක් හැදෙනවා. එයාට අපි කියන නයිස් කියලා. නයිස් කියන්නේ ග්‍රැනයිට් වලින් හැදුනට ග්‍රැනයිට් ආග්නේය වුණාට මෙයා ආග්නේය නෙවෙයි. මෙයා වෙනස් වෙලා තියෙන්නේ. එයා එතකොට වෙනස් වෙච්ච පාසානක් ඒ කියන්නේ විපරීත පාසානක්. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා අවසාදිත පාසාන විපරීත වෙන්නත් පුළුවන්, ආග්නේය පාසාන විපරීත වෙන්නත් පුළුවන්. හැබැයි මේක ඊට වඩා වෙනස් එකක්. සරලව මෙහෙම හිතන්න. මෙන්න පොළවේ පහළ ඉඳලා මැග්මා එන උඩට. ඒ එන අතරතුරේදී මේ හරිය තියෙනවා කියලා හිතන්න ගල් ලකුණු. ගල් ලකුණු ඔයා දන්නවා අවසාදිත පාසානය. මේ ගල් ලකුණු මේ අධික උණුසුම් වෙලා තියෙන මැග්මා වල ගැටෙනකොට මේ සෙල්සියස් අංශක 4000ක් විතර උෂ්ණත්වයක් තියෙන මේවායේ ගැටෙනකොට මේවත් උණු වෙලා යනවා. උණු වෙලා දිය වෙලා මැග්මා බවට පත් වෙනවා. ඒවා ආයේ කාලයක් යනකොට සිසිල් වෙලා ආයේ ඝන බවට පත් වෙනවා. හැබැයි පස්සේ බලනකොට ගල් ලකුණු තිබ්බ තැන්වල දැන් තියෙන ගල් ලකුණු නෙමෙයි. එයා වෙනස් වෙනවා. ගල් ලකුණු වෙනස් වෙලා තමයි මිනිරම් හැදෙන්නේ. ඒ කියන්නේ මිනිරම් කියන්නේ විපරීත පාසානය. දැන් බලන්න අපි හිතමු දැන් මෙතන මිනිරම් තියෙන්නේ. දැන් ඔයාම තේරෙනවා මේ මිනිරම් කියන්නේ විපරීත පාසානය. ආයෙ තව කාලෙක ආයෙත් මැග්මා උඩට එනවා. දැන් මම මෙන්න ගල් ලකුණු නෙමෙයි මිනිරම්. මිනිරම් මෙහෙම තියෙද්දි මිනිරම් මේ මැග්මා විසින් උණු කරලා දානවා. මැග්මා විසින් මිනිරම් උණු කරලා මැග්මා බවට පත් කරලා ආයෙත් කාලයක් යනකොට ඒවා සිසිල් වෙලා කැට ගැහුණාට පස්සේ පුතා එතන මිනිරම් නැහැ. දැන් එතන තියෙන්නේ දියමන්ති. ඒ කියන්නේ මිනිරම් කියන්නේ විපරීත එකක්. එයා වෙනස් වුණාම හැදෙන්නේ දියමන්ති. දියමන්ති කියන්නේ විපරීත. ඔයාලට තේරෙනවද මේක? අවසාදිතත් විපරීත වෙනවා. ඊට අමතරව ආග්නේයත් විපරීත වෙනවා. විපරීත කට්ටියත් විපරීත වෙනවා. ඒ කියන්නේ විවිධ පාසාවල භෞතික වශයෙන් රසායනික වශයෙන් කාලයක් තිස්සේ වෙනස් වෙලා අලුතින් හැදෙන ඒ පාසාන ಜಾති වලට අපි කියනවා විපරීත පාසාන. සරලව කියනවා පාසාන භෞතිකව හෝ රසායනිකව වෙනස් වීමෙන් නැත්නම් භෞතිකව සහ රසායනික වෙනස් වීමෙන් ඇතිවන පාසාන තමයි විපරීත පාසාන කියලා අපි දක්වන්නේ. දැන් මම උදාහරණ කීපයක් ඔයත් එක්ක කියන්නම්. දැන් අපි මේ වෙනකොට දන්න කීපෙකුත් තියෙනවා. නමුත් ඔයා මතක තියාගන්න පස්සේ එමෙගේ නෝට් කරගන්න පුළුවන් අයට. උදාහරණ කීපයක් තියෙනවා. දැන් උදාහරණ ගන්නොත් මෙහෙම. මුලින් තිබිච්ච පාසාන නෙමෙයි. මුලින් තිබුණු මේ විපරීත අවස්ථාව. මුලින් තිබ්බ ග්‍රැනයිට්. ඒක ඔයා මේ වෙනකොට දන්නවා. ඒවා නයිස් වෙනවා. මුලින් තිබුණ හුණු ගල්. හුණු ගල් ටිකක් විපරීත වුණාම ඒකට කියනවා ඩොලොමයිට් කියලා. මේ දෙන්නම තවත් විපරීත වුණොත් යාට කියන්නේ කිරිගල්ුඩ. අපි ගමු මිනිරම්. මිනිරම් තවත් විපරීත වුණොත් අපි කියනවා දියමන්ති. අපි ගමු වැලිගල්. එයා විපරීත වුණොත් ක්වාටසයිට් කියලා කියනවා. ක්වාටසයිට් කියන්නේ තිරුවානවලට.
තිරුවාන. ඊට අමතරව ගත්තොත් එම ශල්ක තවත් විපරීත වුණොත් සිස්ට් කියන පාසානේ බවට පත් වෙනවා. සිස්ට් සල්ක වලින් සිස්ට් පාසානේ නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මුලින් තිබිච්ච පාසානේ විපරීත වෙලා හැදෙන උදාහරණ කිහිපයක් තමයි මම ඔයාලට දුන්නේ. ග්‍රැනයිට් නයිස් වෙනවා. හුණුගල් කිරිකාඩ් වෙනවා. මිනරල් දියමන්ති වෙනවා. වැලිගල් ක්වාර්ටසයිට් වෙනවා. ශල්ක සිස්ට් වෙනවා. තව එකක් ඔන්න දාමු. ගල්අඟුරු මිනිරා බවටපත් වෙනවා. එතෙන්දී මිනිරා විපරීත පාසානය. රයිට්? ඔය විදිහට අපිට උදාහරණ කිහිපයක් දක්වන්න පුළුවන්. ඔය කතාවත් එක්ක පෘථිවියේ ප්‍රධාන පාසාන කාණ්ඩ තුන වෙච්චි ආග්නේය අවසාදිත විපරීත කියන පාසාන ගැන කතාව ඔතනින් අවසන් වෙනවා.